සද්ධර්මානුශාසනාව සඳහා සදැහැති පූර්ණ දායකත්වය ලබා දෙන්නේ වඩුපැලෑව ශ්‍රියාව ලිපිනෙහි පදිංචි MW පේමා කුමාරි හාමි මහත්මිය ඇතුළු දූදරු ඥාති පිරිස විසිනුයි. ඒ අනුව එම පින්වත් පිරිස සමග එක්ව අපි දැන් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වෙමු. අවසරයි ස්වාමීනි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන මේ සංසාරයෙන් එතර වීමේ පරමාර්ථයත් ඇතුවයි ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පින්නතුනි, මේ සසර ඊටාම භයානක බව අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ නිතරම අපිට දේශනා කොට වදාළා. දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ බණපද දෙකක් අහලා තුන්වෙනි බණපදයේ දේශනා කරන්න කලින් අරහත්ත්වය ලැබලා සසරින් එතර වෙන්න අවස්ථාව තිබිලත් ඒ අවස්ථාව මගහැරලා තවත් මහා කල්ප අසංඛ්‍ය 4කුත් ලක්ෂ එකක් මේ සසරට බැහැගත්තේ ඒ කාල සීමාව තුල තමන් වහන්සේට අනන්ත දුක් විඳින්න සිද්ධ වෙන බව දැනගෙන. නමුත් පින්නතුනි, අපට නොතේරෙන භාග්‍යතුන් වහන්සේගේ කරුණාව, ආන්ගේ කරුණාව නිසාම තමයි ඒසා දීර්ඝ කාලයක් සසරට බැහැගන්න තීරණය කළේ. තමන් වහන්සේගේ නිවන ගැන නොසිතා අන්‍ය සත්වයන්ගේ සසර මඟ සුවපත් කිරීම ප්‍රධාන අරමුණ බවට පත් කරගත්තා. මේ කරුණ අපි කල්පනා කරනවා අඩු නිසා
අපට සසර වැටහෙනවත් අඩුයි. අනාගත ජීවිත ලක්ෂ ගණන් දකින්න පුළුවන් හැකියාවක් තියාගෙන සුමේද තාපසතුමා මේ සසරට බැස්සේ සැප විඳින්න නෙමෙයි. ලෞතුරා බුද්ධත්වයේ අරමුණු කරලා සසර සැරිසරන්න තීරණය කරනකොට මොන තරම් දුක් කන්දරාවක් විඳින්න වෙනවද කියලා දන්නවා. ඒ තරම් දුකක් ඉවසන්නේ සසර දුක් විඳින සත්වයා සසරින් එතර කරවන්න ඕනෙම නිසා. ඒකයි මේ මහා කරුණාව කියලා කියන්නේ. පිනතුනේ සසර භයානක බව දක්වලා ඒ භයානක සසර කතරින් මිදෙන හැටි දක්වලා සකල ලෝක සත්වයා සංසාරයෙන් එතර කරන්නේ ලෞතුරා බුද්ධත්වය ලබාගෙන තමන් වහන්සේ ඒ ලෞතුරා බුදු බව ලබන්න මේ සංසාරේ ආපු ඒ ආත්මවල විඳපු දුක්ඛන්දරාවල් ගැන පැහැදිලි කරපු අවස්ථා ගණනාවක් මේ 84000ක් ධර්මස්කන්ධය තුල අන්තර්ගත වෙලා තියෙනවා. එයින් එක අවස්ථාවක් තමයි මේ සස පඬිත චරිතය. ආන්ගේ උතුම් චරිතය ජාතක කතාව මුල් කරගෙන අද ධර්ම දේශනාව සිදු කරන්න කල්පනා කළා. පින්නතුනි, අපේ බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා තමයි මේ සස ජාතකය දේශනා කොට වදාළේ. අපේ භාග්‍යතුන් වහන්සේ බෝධිසත්ව ධර්ම සම්පූර්ණ කරනකොට මනුස්ස ලෝකේ දිව්‍ය ලෝකේ විතරක් ඉපදුනා නෙමෙයි. තිරිසන් ආත්මවලත් ඉපදුනා. නියත විවරණ ලබා ගැනීමෙන් පස්සේ අටමහා නිරයෝත්පත්තියකට යන්නේ පින්තුනි. මහා නිරේවල් අටී උපදින්නේ නැහැ. සංජීවය, කාලසූත්‍රය, සංඝාතය, රෞරවය, මහා රෞරවය, තාපය, මහා තාපය, අවීචිය. මේ නිරේවල් අටට කවදාවත් බෝසතාණන් වහන්සේ යන්නේ. නමුත් මේ නිරේවල් වලට අමතරව තියෙන ඔසුපත් නිරේවල්. සමහර ආත්මවල ඔසුපත් නිරේවල් වල ඉපදිලා අනන්ත දුක් විඳලා තියෙනවා. එහෙමනම් අර අනාගත ජීවිත ලක්ෂ ගණන් දකින්න පුළුවන් කාලේ සුමේද තාපසතුමාට තමන් වහන්සේ මේ වාගේ කුඩා අපායවල වල ඉපදෙනවා කියලා දකින්න නැතුව ඇද්ද? දැක්කා. එවන් දුකක් නමුත් ඉවසන්නේ කවුරු නිසාද? අපි නිසාමයි. ඔක හොඳට පෞද්ගලිකව දැනෙනවා. ඒ සියලු දුක්ඛන්දරාවල් විඳින්න තීරණය කළේ මම නිසාමයි කියලා හිතපු දවසට. අපේ නිවන වෙනුවෙන් අපි නෙමෙයි දුක් විඳලා තියෙන භාග්‍යතුන් වහන්සේ. කෙටියෙන් සඳහන් කළොත් ඒ නිවන හොයාගන්න අපට මහ දුකක් විඳින්න නැහැ පින්නතුනි. මොකද පාර පෙන්නලයි තියෙන්නේ. අපිට තියෙන්නේ නිරුපද්‍රිතව පාර දිගේ යන්නේක. ඒක කරගන්න බැරුව අපි කටයුතු කරන්නේ. අපිට පෙන්නපු පාරේ ය아가න්නත් බැරි නම් මේ පාර හොයාගත්ත උත්තමයා කොහොම දුක් විඳින්නේ නැත්තේ? තිරිසන් ආත්මවල ඉපදුනා. සඳහන් කරනවා කෙනෙක් හිතන්න පුළුවන්නේ සිල් නැති නිසානේ තිරිසන් ආත්මවල ඉපදින්නේ. නිතර බණ අහලා අපේ පින්නතුන් දන්නවා සීලය අපි උපදින තැන තීරණය කරනවා.
දානය ඉපදුනාට පස්සේ ලැබෙන දේ තීරණය කරනවා. සිල් නැත්තම් අපට උපදින්න වෙන්නේ සතර අපායේ. සිල් ඇත්නම් මැරිලා ගිහිල්ලා සුගතියක උපදිනවා. දෙව්ලොව උපදින්න පුළුවන්, මනුලොව උපදින්න පුළුවන්. ඉතින් ඔබ මම අපි හැමෝම දවසක මැරෙනවනේ පින්නතුනි. ඒක සත්‍යයි ඒකාන්තයිනේ. ඉතින් තීරණය කරන්න ලොකු කුඩා හැමෝම කොයි වෙලාවෙ කවදා මැරෙයිද දන්නේ නැහැ. හැම මොහොතකම සිල් සහිතව ජීවත් වෙන්න ඕනේ කියලා. එතකොට සිල් නැති අය උපදින්නේ සතර අපායවල වල නම් ඇයි මහබෝසතාණන් වහන්සේ තිරිසන් ලෝකෙ ඉපදෙන්නේ? අපිට විතරක් නෙමෙයි මහා කරුණාව. මේ තිරිසන් සත්තුන්ටත් උපකාර කරන්න ඕන නිසායි තිරිසන් ආත්මවල උපදින්නේ. ආන්‍යවන් ආත්මයක් මේ සස පඬිත චරිතයෙන් පැහැදිලි කරන්නේ. මහා බෝසතාණන් වහන්සේ හාවික් වෙලා ඉපදිච්ච කාලේ. ඒ කතාව තමයි සාරිපුත්තයන් වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේලාට මේ විස්තර කරන්නේ. මහණෙනි එදා මම තිරිසන් ආත්මෙ ඉපදුනා. හාවික් හැටියට. ඒ කාලේ මට හිටියා හොඳ යාළුවෝ 3 දෙනෙක්. එක්කෙනෙක් වඳුරෙක්. අනිත් එක්කෙනා හිවලි. අනික් යාළුවා දියකාවි. මේ තමයි මගේ යාළුවෝ 3 දෙනා. මහණෙනි මම නිතර එදත් මගේ යහළුවෝ 3 දෙනාට අකුසලයෙන් මිදෙන්න නිතරම අවවාද කළා. කුසල් සම්පූර්ණ කරන්න යොමු කෙරුවා. දිනතුනේ අපිට එකෙන් පේන්නේ හැබෑම කල්යාණ මිත්‍රයෙක් කියන එක. එදත් ඒකනේ කල්යාණ මිත්‍රයාගේ ස්වභාවය. අපිටත් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ඇසුරු කරනවා නම් කෙනෙක් කල්යාණ මිත්‍රයෙක් මැසුරු කරන්න කියලා. පාප මිත්‍රයෙක් අතුරට ගන්න එපා කියලා දේශනා කළේ. කල්යාණ මිත්‍රයෙක් කියලා කියහම තමන් යම්සේ ගුණවත්ද අඩුම තරමේ ඇසුරු කරන කෙනා තමන් හා සමාන කෙනෙක්වත් වෙන්න ඕනේ. මේ ගුණවත් අයට කියන්නේ. එහෙම නැත්තම් නිතරම ඇසුරට හොයන්න කියන්නේ තමන්ට වඩා උසස් කෙනෙක්. ඉතින් එහෙම කෙනෙක් නොලැබුණොත් තමයි තමන් හා සමාන කෙනෙක්වත් ඇසුරු කරන්න කියලා කියන්නේ. ඉතින් මේ දහම් කරුණු ඇහෙනකොට ඔබ ඇසුරු කරන අය පිළිබඳව ඔබ හිතන්න ඕනේ. පාප මිත්‍රයෝ ඇසුරු කරන්න ගියහම කොතන හරි තැනක අපි මහා අමාරුවක දානවමයි. නමුත් කල්යාණ මිත්‍රය කවදාවත් එහෙම කරන්නේ නැහැ. තමන් දුක ඉවසලා හරි තමන්ගේ මිතුරා බේරනවා. ඒ කල්යාණ මිත්‍රයාගේ හැටි. කවදාවත්ම නිරයට පාර කියන්නේ සුගතියටම තමයි පාර හදන්නේ. කල්යාණ මිත්‍රයා ඒකට අඳුර ගන්න පුළුවන්. ඉතින් අපේ මහා බෝසතාණන් වහන්සේ මේ හාවික් වෙලා ඉපදිලා සස පඬිත කියලා සඳහන් කරන්නේ. ඒ තරම් ප්‍රඥාවක් එදත් තියෙනවා. ඒ ප්‍රඥාව තියෙන නිසානේ අකුසලයෙන් මිදෙන්න ඕනේ කියලා හිතෙන්නේ. තමනුත් මිදිලා යහළුවොත් මුදවනවා. නිතර අවවාද කරනවා මේ යාළුවෝ 3 දෙනාට ඊතා කුඩා නමුත් පාපයක් කරන්න දෙන්නේ. හැම මොහොතකම දහම් කරුණු කියලා දෙනවා. එක දවසක් සස පඬිතුයෝ විවේකීව රාත්‍රී අහස දිහා බලනකොට
බොහොම ලස්සනට හඳ මෝදු වෙමින් තියෙනවා. පූර්ණ චන්ද්‍රයා අහසේ පායන්න සූදානම් වෙනවා. ඒ කියන්නේ තවම හඳ පිරීලා නැහැ. නමුත් දැන් සම්පූර්ණ වෙන්න ඕන මෙන්න. ඒ නිසා තීරණය කරනවා එහෙනම් 15ක දවසක් ළඟයි. එළඹෙන්නේ පොය දවස නම් දැන් සිල් ගන්න වටිනවා. බලන්නකො මනුස්ස ලෝකේ අපි කීයෙන් කී දෙනාටද එහෙම හිතෙන්නේ කියලා. නමුත් බෝසතාණන් වහන්සේ තිරිසන් ආත්මෙ හිතලා ඉපදිලත් එහෙම හිතනවන්නේ. දැන් එළඹෙමින් තියෙන්නේ 15ක නම් සිල් ගන්න වටිනවා. තමගේ යාළුවෝ 3 දෙනාටම කතා කළා. කතා කරලා කිව්වා මෙදා පොයට සිල් ගන්න ඕනේ. මෙදත් සිල් ගන්න ඕනේ. ඒ හින්දා ආහාර පාන ආදී කලින් සූදානම් කරගෙන පොය දවසේ සිල් ගන්න ලෑස්ති වෙන්න කියලා. කල්යාණ මිත්‍රයන් ලබන්නෙම්වා. කල්යාණ මිත්‍රයන්ගේ අවවාද අනුශාසනා ලබන්නෙම්වා කියලා විතරක් ප්‍රාර්ථනා කළාට මදි. කල්යාණ මිත්‍රයන්ගේ අවවාද අනුශාසනා ඉවසන්න නිහතමානී සිත් පහළ වෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ. නැත්තම් සමහර අයට හොඳ නරක කියලා දුන්නට පිළිගන්නේ නැහෙනේ. ඉවසන්නේ නැහැ. මාන්නයක් තියෙනවා. ලොකු කෙනෙක් කීවත් පොඩි කෙනෙක් කීවත් වරද හැටියටම දකින්න ඕනේ. මම ලොකුයි මම උගත් මම හුඟක් දන්නවා කියලා හිතන්න ගියොත් ඔවුන් මහා අඥානියෝ කියලා සඳහන් කරන්නේ. අපේ පින්තුන් දන්නවා සාරිපුත්තයන් වහන්සේ ගැන එහෙම. එක දවසක් අවුරුදු 7ක පොඩි හාමුදුරු කෙනෙක් එදාමයි පැවිදි වෙලා තියෙන්නේ. අවුරුදු 7ක් කියලා කියන්නේ බොහොම චූටි ළමයෙක්නේ. නමුත් සරියුත් මහරහතන් වහන්සේ කියලා කියන්නේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ කෙලවර. ඒ කියන්නේ කෝටි ප්‍රකෝටි ගණන් රහතන් වහන්සේලා එදත් හිටියා. පින්තුනි අනාගතයටත් මේ ශාසනයේ මොනතරම් ආර්යයන් වහන්සේලා ඇති වෙයිද? එදත් අදත් හෙටත් මේ තුන් කාලයේ මේ ශාසනයේ යම් භික්ෂුවක් පහළ වෙනවද? ඒ කිසිම භික්ෂුන් වහන්සේ නමකට සරියුත් මහරහතන් වහන්සේ ඉක්මවන්න බෑනේ. සාරිපුත්තයන් වහන්සේට වඩා උසස් වෙන්න බෑ. ඒකයි සංඝ ශාසනයේ කෙරවල කියලා සඳහන් කළේ. මේ මහා ශ්‍රේෂ්ඨ සංඝ පීත්‍රුන් වහන්සේට එක දවසක් එදාම පැවිදි වුණ පුංචි හාමුදුරු කෙනෙක් අවුරුදු 7ක කියනවා ස්වාමීනි සිවුර ටිකක් බිම ගෑවෙනව නේද කියලා. ඒකට මොකක්ද මේ පෙන්වුවේ? වරද. සිවුර බිම ගෑවෙන එක වරද. ඒක භාග්‍යතුන් වහන්සේ වෙනම විනය ශික්ෂාපදයක් පනවලා තිනවා. සිවුර බිම ගෑවි යන්න බෑ. ඒක පෙන්නලා දුන්නා. දැක්කේ නැතුව සිවුර ගෑවෙනවා. වෙන තැනකට ගිහිල්ලා සිවුර හදාගෙන නැවත අර පුංචි හාමුදුරුවෝ ළඟට වැඩලා දෝත එකතු කරගෙන ඒ පොඩි හාමුදුරුවන්ට කියනවා ආයුෂ්මතුනි මං ඒ වරද හදාගත්තා. මගේ සුළු නමුත් වරදක් ඔබ මට පෙන්වුවා. ඔබත් මගේ ආචාර්යවරයෙක් වගේ වරද පෙන්නපු කෙනා. ඒ නිහතමානීකම පුතඥ අපිට තේරෙන්නේ නැහැ පින්නතුනි. මහ බෝසතාණන් වහන්සේ එදා තමන්ගේ යාළුවන්ට අවවාද කරාම ඒ වචනේ ඉස්මුදුලින් මේගොල්ලෝ දරනවා. ආන්ගේ නිසා 15ක දවසේ සිල් ගණ්ඩයි 3 දෙනාගේම කල්පනාව. ආහාර පාන සපය ගන්න ඕනේ. සීලය වගේම
දානය ගැනත් කියලා දෙනවා. ඒ විතරක් නෙමෙයි පිළිතුරේ දස දාන වස්තුවම මේ අයට සමාදන් කරනවා නිතර නිතර කරගන්න කියලා. කරුණු පැහැදිලි කරනවා. ඉතින් ඒ නිසා තුන් දෙනාම ආහාර සපයා ගත්තා. දියකාව ආහාර හොයන්න ගියා ගඟට. දැන් ප්‍රාණඝාත කරන්න බෑ. නමුත් වැල්ලේ ඇවිදගෙන යනකොට මාළුන්ගේ කුයිල දැනුණා. සිනිගඳක් ආවා. වටපිට හොයලා බලනකොට මේ මාළු අල්ලන කෙනෙක් රේමත්සියු 7 දෙනෙක් අල්ලලා වැලක අමුණලා ගඟේ වැල්ල හාරලා මාළු 7 දෙනා වලලලා අර වැලෙන් හපලා ඇදලා ගත්තා. ඇදලා අරගෙන හයියෙන් කෑ ගහලා ඇහුවා මේ මාළු වැලේ අයිතිකාරයා කවුද කියලා. කවුරුවත් කතා කළේ නෑ. මාළු අල්ලන කෙනා කෙමෙන් පල්හැර ගිහිල්ලා. ඒ අයිතිකාරී කතා කරන්නේ නෑනේ. හොරකම් කරන චේතනාවකුත් නෑනේ. හිමියෙක් නැති මේ මාළු වැල අරගෙන ගියා. ගිහිල්ලා පසෙක තියලා සිල් අදිෂ්ඨාන කරගත්තා. අර හිවලත් කෑම හොයාගෙන යනකොට හිවල ගියා හේනකට. හේන තිබුණ පැලක්. ඒ පැලට ගියා. පැලේ ඉන්න මිනිහා ගොවියා ඊයේ රැට කෑම කාලා ඉතුරු වෙච්ච කෑම තිබුණා. ඒ අතර තිබුණා පොලිස්සපු කරවලිය දෙන්නේ. මරාපු තලගොයෙකුගේ මස්. ඒ වගේම කිරි හට්ටියකුත් තිබුණා. ඒක ලණුවක් දාලා තිබුණේ එල්ලගෙන යන්න පුළුවන් විදිහට. හිවල පැල ඇතුලේ ඉඳලා කෑ ගහලා ඇහුවා මේ අයිතිකාරයා කවුද කියලා. කවුරුවත් නැහැ. අර කිරි හට්ටිය බැඳලා තිබ්බ ලණුව බෙල්ලට දාගත්තා. කරවලියෝ දෙන්නයි තලගොයයි කටින් හපාගත්තා. අයිතිකාරියෙක් නැති මේ ටික අරගෙන තමන් වසන තැනට ගියා. ගිහිල්ලා තියලා සිල් ගත්තා. වඳුරා ගස් උඩින් පැනගෙන යනකොට වඳුරට හම්බුණා බොහොම හොඳට ඉදිච්ච ලොකු අඹ ගෙඩියක්. එයා ඒක අරගෙන ගිහිල්ලා ළඟ තියාගෙන සිල් ගත්තා. දැන් දානය පිළිබඳවත් කරුණු දක්වලානේ තියෙන්නේ. සීලය ගැනත් කරුණු දක්වනවා. දානය ගැනත් කරුණු දක්වලයි තියෙන්නේ. ඒ නිසා කවුරු හරි අද අපෙන් දාන වේලක් ඉල්ලගෙන ආවොත් දන් දෙන්නත් ඕනේ. සිල් අරගෙන දන් දෙන්න ඕනේ. සස පඬිතුත් සිල් ගත්තා. යාළුවෝ 3 දෙනාම සිල් ගත්තා. හාවත් සිල් ගත්තා. දියකාවත් මස් කන නිසා එයා මාංශමය ආහාරයක් හොයාගත්තා. හිවලත් මස් කන නිසා හිවලත් මාංශමය ආහාරයක් හොයාගත්තා. වඳුර පළතුරු කන නිසා අඹ ගෙඩියක් හොයාගත්තා. පින්නතුනි මේ හොයාගෙන තියෙන දේවල් තුනම 3 දෙනාගෙම දන් දෙන්න පුළුවන්. මිනිහෙක් ආවත් දෙන්න පුළුවන්. නමුත් හාව මොනවද කන්නේ? හාව කන්නේ තනකොළනේ. එතකොට මිනිහෙක් කෑම වේලක් ඉල්ලගෙන ආවොත් තනකොළ ටිකක් දෙන්න පුළුවන්ද? ඒක කරන්න බෑ. ඒ නිසා තීරණය කළා එහෙම කෙනෙක් මගේ ළඟට ආවොත් මෙතෙක් කවදාවත් නුදුන්න දානයක් මන් දෙනවා කියලා. මොනවද දෙන්න හිතන්නේ? මගේ ශරීර මාංශය මන් දන් දෙනවා අද කවුරු හරි දානයක් ඉල්ලගෙන ආවොත්. පින්තුනි එහෙම හිතනකොට
සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේගේ පාණ්ඩු කම්බල ශෛලාසනේ රත් වුණා කියලා කියන උණු වුණා කියනවා. මේ දාන අධ්‍යාශය දැකලා කතාව අහගෙන ඉන්නවට වඩා ටිකක් හිතලා බලන්නකෝ ඇඟමස් දන් දෙන්නේ කොහොමද කියලා. මේ පොත්තක් කපන්න ගියාම ටිකක් කැපුණාම නිදිකුම්බ කටුවකට සීරුණාම තියෙන වේදනාව, ගිනි කූරක් දල්වන වෙලාවක, ගිනි අඟුරක් පෑගුණ වෙලාවක ඇති වෙන දැවිල්ල ගැන හිතලා බලන්න. නමුත් තමන්ගේ ශරීරය කොහොමද දන් දෙන්න හිතන්නේ? සුදුසු ඕනෑම විදිහකට දෙනවා. ඉතින් ඒ තරම් සුළු සීරීමක්, ඒ තරම් වේදනා බරනම් ශරීර මාංශය කපලා දෙනවා කියනකොට කොහොම වෙයිද? එහෙම දුන්න ආත්ම තියෙනවා. ශරීරය පුලුස්සලා දෙනවා කියන එක කොහොම දෙයක්ද? පින්නතුනි, මේ අයගේ දානාධ්‍යාශය දැකලා සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ බ්‍රාහ්මණයෙකුගේ වෙස් අරගෙන ඉස්සරළම ගියා දියකාව ළඟට. දියකාව ඇහුවා, බ්‍රාහ්මණේ ඇයි කොහෙද මේ යන්නේ? සඳහන් කළා, අද පොයේ මටත් මොනවා හරි කෑමට තිබුණොත් මාත් සිල් ගන්නවා හිතාගෙන යන්නේ කියලා. මාළු වල දක්වලා කියනවා, ඔතන තියෙනවා රේමත් මාළු වලක්. රේමත්සියෝ ඉන්නේ කි. ඒක අරගෙන ගිහිල්ලා කාලා සිල් ගන්න කියලා. සතුටු වෙලා කිව්වා, හොඳයි. එහෙනම් මම එන්නම්කෝ. ඔබ තියන්නේ. ගියා වඳුර ළඟට. වඳුර ළඟට ගියාම වඳුරත් අඹ ගෙඩිය දක්වලා කිව්වා, එහෙනම් මේ පළතුරු කාලා සිල් ගන්න. හිවලත් කිරිහට්ටියයි මාංශයි පෙන්නලා කිව්වා, එහෙනම් මේව අනුභව කරලා සිල් ගන්න. ඒ ලැබිච්ච දානේ ඒ තැන්වලම තියලා හාව ළඟට ගියා. සස පඬිතුත් ඇහුවා, බ්‍රාහ්මණතුමනි මේ කොහේ යනවද? සඳහන් කළා, අද පසළොස්වක පෝයේ මටත් කෑමට යමක් තිබුණොත් මාත් අද සිල් ගන්නවා කියලා. බොහෝම සතුටු වුණා. තමන් සිල් ගන්නකොට කරපු අදිෂ්ඨානය සම්පූර්ණ වෙන්නයි යන්නේ. පුදුම සතුටක් දැන් තියෙන්නේ. බ්‍රාහ්මණයට කතා කරලා කියනවා, බ්‍රාහ්මණේ ඔබ සිල් ගන්නවා නම් කවදාවත් නොදුන්න දානයක් මං අද දෙනවා. මගේ දානි පිළිගන්න. පිළි අරගෙන සිල් ගන්න. බාහන සීලයට උනන්දු කරවලා තියෙන තරම්. ඒතකොට මේ සිල් ගන්නවා කියන කාරණාව සුළුපටු දෙයක්ද? නමුත් මනුස්ස ලෝකේ ඉපදිලා ක්ෂණ සම්පත් හොඳට ලැබලා බුද්ධාන්තරයක ජීවිතේ ලැබිලා අද පසළොස්වක බව නොදන්න කී දෙනෙක් පසළොස්වක දවසෙත් නිරර්ථකව කාලය ගෙවලා දානවද? එවන් අයට මේ ලෝකේ ප්‍රඥයි කියලා කියන්න පුළුවන්ද? මාසෙම වෙන වැඩවල යෙදිච්ච අපි පසළොස්වක දවසෙත් එහෙමමයි. මේ තුන් ලෝකේ අති උතුම් දවසක් තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ තෙමගුල දවස. බෞද්ධ ප්‍රතිරූපකයෝ අඥානකම ප්‍රදර්ශනය කරලා එදාටත් යන්නේ විනෝද ගමන් යන්න. එහෙම නේද? දැකලා තියෙනවා වාහනවල නැගලා නොඑක් විදිහේ ශබ්ද කර මගතොටේ යන අයට වතුර ආදී දේවල් වලින් පහර දෙමින් කරදර කරමින් පරුස වචන කියමින් පොයේ දවසේ හැසිරෙන හැටි
අනුකම්පා කරනවා හැර මොනව කරන්නද? සතර අපායට යන්නෝම වැඩිනේ පින්නතුනි. නමුත් මෙවන් ත්‍රිසං ආත්මවල පවා මේ උතුම් සීලේ වැදගත්කම පෙන්නලා තියෙන හැටි. ඒ දේවල් අහලා අපි අපේ ජීවිත දිහා ආපහු හැරිලා මෙතෙක් ආපු මග වෙනස් කරන්න තීරණය කළොත් එදාට ඔබ යලි ඉපදුන දවසක් වෙනවා. ඒ නිසා පින්නතුනි වහ ඒ සඳහා යොහුසුළු වෙන්න ඕනේ. මොකද ඊළඟ 15ක වෙනකන් අපි ජීවත් වෙයිද දන්නේ නැති හින්දා. සස පඬිතුව අර බ්‍රාහ්මණයට කියනවා බ්‍රාහ්මණය මම ඔබට දානයක් දෙනවා මගේ ශරීර මාංශය. ඒක කාලා සිල් ගන්න. ඒ හින්දා ගිහිල්ලා මහ ගින්නක් දැල්වලා ඉන්න කියලා කිව්වා. බ්‍රාහ්මණයා ගිහිල්ලා දර කොට එකතු කරලා ගිනි දැල්ලුවා. ගම දම්බ කියන හඬ නග මහා ගින්නක් ඇවිලෙනවා. සස පඬිතුව බලාගෙන ඉන්නවා ගින්න දිහා. ඒ අතරේ අදිෂ්ඨාන කළා මම අද ත්‍රිසං ආත්මේ මගේ මේ ලෝමාස්සේ මගේ ඇඟම කාලා ජීවත් වෙන සත්තු ඉන්න පුළුවන්. ඉන්නවනේ පින්තුනි මැක්කෝ කිනිතුළු වාගේ සත්තු. මම දන් දෙනවා කියලා උන් පලි නෑනේ. කියලා ඇඟේ දූවිලි ඉවත් වෙන්න මේ සත්තුන්ට ඉවත් වෙන්න 3 වතාවක් විතර තමන්ගේ ඇඟ හොඳට හොලවලා ගසා දැම්මා. ගින්න ළඟට ගිහිල්ලා බලාගෙන ඉන්නවා තාම අඟුරු බවට පත් වෙලා නැහැ. සඳහන් කරන්නේ ගිනි දැල් නොනගින දුමෙන් පහවුන අඟුරු මැලයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් තාම අඟුරු බවටම පත් වෙලා නැහැ. තව ටිකක් බලාගෙන ඉන්නවා අඟුරු හොඳට අඟුරු බහිනක. දැන් නම් ගිනි දැල් පේන්නේ නැහැ. දුමක් නම් ඇත්තෙම නැහැ. ගිනි අඟුරු ගොඩම දිලිසෙනවා. බ්‍රාහ්මණයාට කතා කළා. මගේ මස් කැමති හැටියට අරන් කන්න. තැඹුණාම කැමති නම් එහෙම. කරවුණාම කැමති නම් එහෙම. ඒ මස් කාලා සිල් ගන්න. ලෞතර සම්මා සම්බුද්ධත්වයේ උදෙසාම මගේ ජීවිතේ පූජා වේවා කියලා අදිෂ්ඨාන කරලා කිසිම බයක් සැකක් නැහැ. අර මහ ගිනි මැලේට පැන්නා. නමුත් පින්නතුනි එක රෝම කූපයකටවත් හානි වුණේ නැහැ. හරියට නිකන් හිම වලාවක් ඇතුළට ගියා වගේ. පුදුම සිසිලක්. රෝම කූපයක්වත් පිච්චෙන්නේ නැහැ. නමුත් රතු පාට ගිනි අඟුරු. හැරුණ බ්‍රාහ්මණය දිහාට. බ්‍රාහ්මණේ ඔබ දැල්වලා තියෙන මහ පුදුම ගින්න. මේ ගින්න මාව දවන්නේ නැහැ නේ කියලා කිව්වා. බ්‍රාහ්මණයා කියනවා සස පඬිතෙයිනි මම බ්‍රාහ්මණෙක් නෙමෙයි. මම තමයි දෙදෙව් ලෝකයට අධිපති සක්‍ර දේවේන්ද්‍රයා. ඔබ උදේ පාන්දර කරපු අදිෂ්ඨානය කෙනෙක් දානයක් ඉල්ලගෙන ආවොත් මගේ ශරීර මාංශය දෙනවා කියලා හිතන වෙලාවේ පාණ්ඩු කම්බල සෛලාසනය වුණා. හේතුව බලහම මම ඔබ දැක්කා. ඔබ එහෙම හිතුවේ දෙන්නමද කියලා මම මේ බලන්න ආවේ. පින්නතුනි අපිත් එහෙම හිතන දේවල් තියෙනවා. ඒ වුණාට අපි දෙනවද? අපි දෙන්න බැරි දේවල් ගැන හුඟ හිතනවා. සමහර වෙලාවට
සමහර අයට අපි කියනවා අපේ ආයුෂත් අරගෙන තව හුඟක් කල් ජීවත් වෙන්න කියලා. දැන් එහෙම කියන්නේ දෙන්නද ඔය? කවුරු හරි ඇවිල්ලා ඇහුවොත් එහෙනම් දෙනවද මට කියලා ආයුෂ ටික? හිතන්නකෝ දෙයිද කියලා. ආයුෂ දෙන්න තියා වෙන ලෞකික දෙයක් ඉල්ලුවත් දෙන්නේ නැහැ. නමුත් දෙන්න බැරි දේවල් ගැන මේ ලෝකේ හුඟක් අපි කතා කරනවා. ඉතින් ඒකයි මේ ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ කියන්නේ ජීවිතේ දෙනවා කියලා කීවට දෙනවමද කියලා බලන්න ආවේ කියලා. අපි සමහර අය කියනවානේ මගේ පණ වුණත් දෙනවා මං කියලා. නමුත් දෙන්නේ නැහනේ. ඒ වෙලාවේ සස පඬිතුයෝ අහනවා ශක්‍ර දේවේන්ද්‍රයන්නි නිරර්ථක විදියට හිතන්න එපා. මම දෙනවා කියලා කිව්වොත් දෙනවම තමයි. නොදෙන්න තීරණයක් මගේ නෑ. දෙන්නම තමයි හිතුවේ. ඔබට මගේ පරීක්ෂා කරන්න දෙයක් නෑ ශක්‍ර දේවේන්ද්‍රයන්නි. මම ළඟ නිරර්ථක වචන නෑ. ශක්‍ර දේවේන්ද්‍රයන්ට දරා ගන්න බැරි තරම් සතුටුයි මහා බෝසතාණන් වහන්සේගේ තීරණය ගැන. ගිනි මැලේ ඇතුළට තමන්ගේ අත යොමු කරලා සස පඬිතුයෝ දෝතිම්ම අරගත්තා. බෝසතාණන් වහන්සේ නමුත් ඉන්නේ තිරිසන් ආත්මික. තනකොළ අර කපලා තනකොළ තුනී කරලා ලස්සන යහන් හැදුවා. තනකොළ වලින් කැමැතිසේ සුවසේ සැතපෙන්නේ. එහෙම හදලා සස පඬිතයන්ට ස්තුති කරලා ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ කල්පනා කළා පින්නතනි දානය ලෝකෙ මොනතරම් උතුම්ද? දානය ලෝකෙ මොනතරම් ශ්‍රේෂ්ඨද? දන් දෙන අය කොච්චර උතුම්ද? ආන්ගේ නිසා බුද්ධෝත්පාද කාලීත් අබුද්ධෝත්පාද කාලීත් දානය ලෝකෙ බබලෙන්න ඕනේ. පිළිතුරු වර්තමානයේ නම් අපිට අහන්න ලැබෙනවා දන් දෙන්න ඕනේ නෑ කියලා. බුද්ධ පූජාව කරන්න ඕනේ නෑ කියලා. බුද්ධ පූජාවත් නවත්තන්න කටයුතු කරනවා. ඔබේ මගේ සසර වෙනුවෙන් ඔබේ මගේ සුගතිය වෙනුවෙන් ඔබේ මගේ නිවන වෙනුවෙන් ඇස් ඉස්මස්ලි කොයි තරම් දන් දුන්නද මහ බෝසතාණන් වහන්සේ. අහසේ පායන තරු වලට වැඩිය ඇස් දන් දුන්නා කියලා දේශනා කළේ. අහසේ පායන තරු තරමට කිව්වේ නෑනේ. අහසේ පායන තරු වලට වැඩිය ඇස් දන් දුන්නා කියලා කිව්වේ. සිවිරාජ චරිතයේ එහෙම කොයි තරම් සංවේදීද? ඇස් නැති යාචකයෙකුට ඇස් දෙක දීපු හැටි. එක ඇහැක් දන් දෙන්න සූදානම් වෙන්නේ. තමන්ගේ ඇහැ ගලවලා අන්ධයාගේ ඇහැක් නැති වලේ ඇහැ පිහිටවලා බෙද මහත්තයා කියනවා මහරජා දැන් බලන්න ඔබ වහන්සේගේ ඇහැ අන්ධයාගේ මූණේ පිහිටවලයි තියෙන්නේ. ඒක ඇහැ ගලවලා ලේ වැක්කිරෙනවා. ඉතින් ඇහැ ගලවහම දැනෙන වේදනාව අපිට තේරෙන්නේ නැහැනේ අපි ඇහැ ගලවලා නැති හින්දා. රජුරවන්ට තියෙන එක ඇහැයි. අනික් ඇහැ ඇරලා අන්ධයාගේ මූණ දිහා බැලුවා. හරියට රජුරෝ දැක්කි අන්ධයාගේ ඇස් නැති වලේ නිල් මහ නිල් මලක් පිපිලා වගේ. රජුරුවන්ගේ දීප්තිමත් ඇහැ තමන්ගින් ගලවලා අන්ධයාට පිහිටවලා
ඇති වුණ සතුට කොච්චරද කියලා කියනවනම් සීවක වෙද මහත්තයාට කතා කරලා කියනවා සීවක මගේ අනිත් ඇහත් ගලවලා දෙන්න කියලා. මෙහෙම ආත්ම කීයක් ගෙවෙන්න ඇද්ද? අහසේ තරු වලට වඩා ඇස්තන් දුන්නා. මහා සාගර ජලයට වඩා ලේදන් දුන්නා කියලා කියන්නේ. මහා පොළොවේ පස් වලට වඩා මස් දන් දුන්නා කියලා සඳහන් කළේ. කවුරු වෙනුවෙන්ද? ඔබ වෙනුවෙන්, මම වෙනුවෙන් එච්චර පරිත්‍යාග කරලා තියෙනකොට වර්තමානයේ ඇතැම් අය කියනවා බුද්ධ පූජාවවත් කරන්න අවශ්‍ය නැහැ කියලා. ධර්මයෙන් කොයිතරම් ඈතද? මිත්‍යාවෙන් කොයිතරම් වැහිලාද? තම තමන්ට හිතෙන හැටියට සංසාරයෙන් එතර වෙන්න හිතාගෙන එහෙම කියන්නේ. නමුත් පින්නතුනි තමන්ට හිතෙන හැටියට සසරින් එතර වෙන්න පුළුවන්ද කවදාවත්? ඒක නැති මීට කලින් ඔබ කරගන්න තිබුණන්නේ. මේ සංසාරයෙන් මිදෙන්න බලාපොරොත්තු වෙනවා නම් යම් කෙනෙක් ඔහුට මිදෙන්න පුළුවන් වෙන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහටයි. භාග්‍යතුන් වහන්සේට වැටහුණ විදිහටයි. ඔබ මම හැමෝම සසරින් එතර වෙන දවස භාග්‍යතුන් වහන්සේ දන්නවා. එතර වෙන හැටිත් භාග්‍යතුන් වහන්සේ දන්නවා. ඒ වුණාට ඒක අපි තාම දන්නේ නෑ. නමුත් භාග්‍යතුන් වහන්සේ දන්නවා. ඒක දැකලා තමයි පිරිනොම් පාලා තියෙන්නේ. නමුත් දානය ඊටාම ශ්‍රේෂ්ඨයි. අපි මුලින්ම මතක් කළානේ. අපි හැමෝම දවසක මැරෙන අය, මැරුණ අය අනිවාර්යෙන් උපදිනවා කියලා. උපදිනවා කියන කාරණාවම තමයි මැරෙනවා කියලා කියන්නේ. මැරුණොත් අනිවාර්යෙන් උපදිනවා. අභාව ප්‍රාප්ත වුණොත් ඒත් උපදිනවා. දිවංගත වුණොත් ඒත් උපදිනවා. නිදන ප්‍රාප්තියටපත් වුණොත් ඒත් උපදිනවා. කලුරිය කළොත් ඒත් උපදිනවා. අපි සමහර වෙලාවට කියන විදිහට නැති වුණොත් ඒත් උපදිනවා. ස්වර්ගස්ත වුණොත් ඒත් උපදිනවා. ඒතර කවුද උපදින්නේ නැත්තේ? අපවත් වුණත් උපදිනවා. පිරිනිවන් පෑවොත් විතරක් උපදින්නේ නැහැ. එතකොට පින්නතුනි කල්පනා කරන්නකෝ දැන් මේ ඉන්න ඔබ මම අපි පිරිනිවන් පාන්නද කල්පනාව මැරෙන්නද කියලා. තවම නම් පිරිනිවන් පාන කල්පනාවක් නැහැ. ඒ හැර අර කියපු වචන වලින් එකකට අපි ගොදුරු වෙනවමයිනේ. එහෙම වුණා කියලා කියන අනිවාර්යෙන් උපදිනවා. එතකොට උපදින්න තැන් තියෙනවනේ. දිව්‍ය ලෝක 6ක් තියෙනවා උපදින්න. මනුස්ස ලෝක එකක් තියෙනවා උපදින්න. අපායවල ප්‍රධාන වශයෙන් 4ක් තියෙනවා උපදින්න. දැන් මේ වගේ කොහේ ඉපදෙන්නද අපි කල්පනා කරන්නේ? තිරිසනෙක් වෙන්නද? පෙරේතෙක් වෙන්නද? අසුරෙක් වෙන්නද? ලොකු හෝ කුඩා නිරේක නිරිසතෙක් වෙන්නද? එහෙම නැත්නම් දෙවියෙක් වෙන්නද? මිනිහෙක් වෙන්නද? මාර්ග දෙකක් තියෙනවා. හුඟක් දෙනා ඔය ඉන්න විදිහටම හිටියොත් සතර පායට යන්න වෙන වෙහසක් වෙන්නේ නැහැ. අපි ඉන්න විදිය හොඳටම හොඳයි. හුඟක් අයට තිචරණක් නැහැ. හුඟක් අය ළඟ පන්සිලුත් නැහැ. පන්සිලුත් නැත්තම් එතනින් එහාට සිල් ගැන කතා කරලා වැඩකුත් නැහැ. එහෙනම් ඉතින් සතර පායට යන්න මේ ඉන්න විදිය හොඳටම හොඳයි. මනුස්ස ලෝකයකට හරි දිව්‍ය ලෝකයකට හරි යන්න නම් දැනට ජීවත් වෙන විදිහ වෙනස් කරන්නම වෙනවා. යටත් පිරිසෙන් තිසරණයි පන්සිලුයි දෙකම තියෙන්න ඕනේ. සිල්පද 5යිනේ රැකෙන්න කියලා තියෙන්නේ.
තුනුරුවන් පිළිබඳව සැක නොකර මේ සිල්පද පායත් යටතේ ජීවත් වෙන්න. එදාට ඔබ දක්ෂයෙක්. මහා ලොකු උපාධි තනතුරු තානාන්තර ඇති වුණා. දක්ෂයයි කියන අයට වඩා ඔබ දක්ෂයි. ඔබ හැබෑම දක්ෂයි. මොකද මරුණ ගමන් සුගතියේ උපදින හින්දා. නමුත් මරුණ ගමන් සුගතියේ ඉපදුනාට ලබන දේවල් ගැනත් අපි හිතලා තියෙන්න බෑ. බලන්නකො මිනිස්සුන්ගේ විවිධත්වය. සමහරු ඊටාම දුකසේ කුලී වැඩ කරලා කීයක් හරි හොයාගෙන දවස ගෙවනවා. පහුවදාට කෑමට බීමට යමක් ගන්න පහුවදත් වැඩට යන්න ඕනේ. දවස් දෙකක් අසනීපයක් වෙලා නමුත් වැඩ කරගන්න බැරි වුණොත් එදාට ගෙදර කොයි තරම් ප්‍රශ්නද කියලා බලන්න. හාල් ටික නැහැ, ලුණු මිරිස් ටික නැහැ, ළමයින්ගේ අවශ්‍යතා ටික සම්පූර්ණ කරලා දෙන්න බෑ. සමහර දවස් වලට පාසලට පන්තියට යන්න එපා කියලා තියනවා. අද මුදල බඳින්න නැහැ. බොහෝම දුගී ජීවිත. සිල් රැකලා තියෙනවා. ඒන මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙනවා. මොකේද අඩුපාඩුව තියෙන්නේ? දන් දීලා නැහැ. ඒ අඩුපාඩුව නිසා බොහොම දුකසේ ජීවිතය ගෙවෙනවා. හැබැයි සමහර අය ඉන්නවා ඕන තරම් සල්ලි මිල මුදල් තියෙනවා. සමහර පවුල් වල දරුවෝ ඉපදිලා ඉන්නවා. ඔවුන්ට මහන්සි වෙන්න දෙයක් ඇත්තෙම නැහැ. අම්මා තාත්තා කෝටි ගණන් හම්බ කරලා තියෙනවා. Tamanට තියෙන භුක්ති විඳ විඳ ජීවත් වෙන්න. හොඳට දන් දීලා තියෙනවා. ආන් ඒකයි දන් දෙන්න කියලා කිව්වේ. සීලයෙන් උපදින තැන තීරණය කරනවා. දාණයෙන් ඉපදුනහම ලැබෙන දේ තීරණය කරනවා. අද ජීවිතේ නොඑක් දේවල් නැති නිසා තියෙනවා නම් දුකක්. මතු උපදින භවයක එවන් දුකක් නොවෙන්න මේ ජීවිතේ දන් දෙන්න තියෙන්නේ. දානයයි සීලයයි හරි විශේෂයි. එහෙනම් දානය ඒ තරම් උතුම් නේ පින්නතුනි. දාන පාරමිතාවක්ම තියෙනවා මහබෝසතාණන් වහන්සේ සම්පූර්ණ කරන. අන්න ඒ නිසා මේ දානය ලෝකේ කොතරම් විශිෂ්ටද සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ කල්පනා කරනවා. බුද්ධෝත්පාදේද අබුද්ධෝත්පාදේද ප්‍රඥාවන්තයෝ දානය ගැන දැනගනිත්වා. ආන්ගේ නිසා කල්පස්ථායි සලකුණක් තියන්න හිතනවා. කල්පය පවතින තුරු පේන්න සලකුණක් තියන්න හිතනවා. එහෙම සලකුණක් සක්‍ර දේවේන්ද්‍රයෝ තියන්න හිතුවා විතරක් නෙමෙයි තිබ්බා. කොතනද පින්නතුනි තියලා තියෙන්නේ? අපි නිතරම දකින්න තැනක තියලා තියෙන්නේ. කලින් අහලා ඇති. සක්‍ර දේවේන්ද්‍රයෝ ඒ සලකුණ තියලා තියෙන්නේ මේ මුළු සක්වලටම පේන තැනක. අංජන කූට පර්වතයේ මිටින් මිරිකලා නැත්නම් පර්වතයක් මිරිකලා අතට ආපු ඉස්ම ටික චන්ද්‍ර මණ්ඩලයේ මතු පිට තැවරුවා. චන්ද්‍ර මණ්ඩලයේ මතු පිට ඒ ඉස්ම තවරලා සක්‍ර දේවේන්ද්‍රයෝ ඒ මත හාවිකුගේ රූපය ඇඳලා තියෙනවා. මේ ලෝකේ ප්‍රඥාවන්තයෝ හඳ දැක්ක ගමන් හාවිකුගේ සසලපේ හඳේ දකින්නවා. ප්‍රඥාව විතරක් නෙමෙයි ශ්‍රද්ධාවත් ඕනේ. ප්‍රඥාවයි ශ්‍රද්ධාවයි තියෙන අය දන්නවා මොකක්ද අර හඳේ තියෙන ලපය? කල්පස්ථායි ප්‍රාර්ථනාවක්. දානය ලෝකයට කියන්න තියපු සලකුණ. ඔබට මට සසරින් මිදෙන මඟ කියලා දුන්න තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දාන පාරමිතාව පූර්ණේ කරන කාලේ ශරීර මාංශය දන් දීපු වෙලාවේ
එයින් ප්‍රීති ප්‍රමෝදයට පත්වෙච්ච සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ ඒ සසලපේ තියන්නේ. වර්තමානයේ බටහිර විද්‍යාවෙන් පෝෂණය වෙච්ච අය ඔය සඳහා නොඑක් කරුණු කියනවා. ඒගොල්ලෝ හැබෑ විද්‍යාවෙන් නෙමෙයි පෝෂණය වෙලා තියෙන්නේ. මිත්‍යා දෘෂ්ටික විද්‍යාවකින්. ඔය විද්‍යාව කියන වචනය පවා බුදුදහමෙන් අරගත්ත වචනයක් නෙපින්නතුනි. නමුත් එවන් විද්‍යාවකට කවදාවත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විද්‍යාවට ළඟා වෙන්න බෑ. ඒගොල්ලන්ගේ අදහස් වැරදි. වැරදුන තැන් ඔප්පු කරන්නත් පුළුවන්. ඒගොල්ලෝ කියපු දේවල්. නමුත් නූතන ශ්‍රද්ධාව නැති උගත් අය ඔය ගැන නොඑක් දේවල් කියනවා. තිසරණේ හරියටම තියෙන කෙනෙක් ඉන්නවා නම් ඔවුන් ඒවා ප්‍රතික්ෂේප කරනවා. බුදුරජාණන් වහන්සේ බොරු කියනවද? භාග්‍යතුන් වහන්සේගෙන් බොරුවක් අහන්න තියා බෝධිසත්ව කාලෙවත්. එහෙම ජීවිත තිබිලා නැති බවයි පේන්නේ. එහෙනම් ඒ සසලපේ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ නෙමෙයි නම් තිබ්බේ. ඒ දානේ නිසා නෙමෙයි නම් ඒ සලකුණ තිබුවේ. භාග්‍යතුන් වහන්සේ බොරු නෙමෙයිද අපිට කියලා තියෙන්නේ. එහෙනම් භාග්‍යතුන් වහන්සේ නේද මේ දේශනා කරන්නේ මහණෙනි දානය ගැන ලෝකෙට කියලා දෙන්න සක් දෙවිඳු වෙලා අපේ තිබ්බේ කියලා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ බොරුද කියන්නේ? යමෙක් හිතනවා නම් නෑ ඒක එහෙම නෙමෙයි කියලා ඔහුට බුද්ධ දේශනාව ගැන සැකයකුයි තියෙන්නේ. ඒ කියන්නේ තාම තිසරණ නැහැ කියන එකයි. මේ ජාතක කතාව තුළින් පැහැදිලි කරනවා සීලය ගැන ඉස්මතු කරන්න, දානය ගැන ඉස්මතු කරන්න අඩුතරමේ කුඩා වරදක්වත් නොකරන්න වරදී අඩුපාඩු වරදක තියෙන භයානක බව පෙන්වලා දෙන්න. දස දාන වස්තුයේ අගය පැහැදිලි කරන්න. කල්යාණ මිත්‍රත්වයේ ඉස්මතු කරන්න. මේ ආදි කරුණු රැසක් මේ යටතේ සාකච්ඡා කරන්න තියෙනවා. මේ සුළු කාලය තුල යම් ප්‍රමාණයක් කරුණු අපි සාකච්ඡා කළා. පින්තුනි මේ කරුණු හොඳට ජීවිතයට එකතු කරගෙන සසර පින් කරලා ඔබ ලබාගත් ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතය බුද්ධාන්තරයේ තියෙන වෙලාවේ සීලයෙන් පුරවන්න. තිසරණෙන් සමාදන් කරවන්න. දානෙන් පෝෂණය කරන්න. දහමින් දැනගන්න ඊතා කුඩා වරද පවා අත්හරින්න. සසරට බය වෙන්න. සුගතියට යන්න පාර හදාගන්න. මැරෙන වෙලාවට hina වෙන්න පුළුවන් ජීවිතයක් පෝෂණය කරන්න. පරලොවත් මෙලව වගේමයි කියලා හිතන්න. මොකද මට ජීවත් වුණත් එකයි මැරුණත් එකයි එතකොට. ආන් එහෙම හිතන්න පුළුවන් තැනට ඔබ දියුණු වුණොත් ඔබ මේ ලෝකේ ලොකු ජයග්‍රාහකෙක්. එතෙන්ට යන්න තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දුන්න උතුම් දහම් මගින් ඔබට ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. පින්නතුනි අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා වඩුපළෑව ශ්‍රයාව පදිංචි MW පේමා කුමාරි හාමි මහත්මිය ඇතුළු දූදරු පිරිස සහ ඥාතීන් අසල්වාසී හිතමිත්‍රාදී උතුම් අරමුණු කීපයක් සඳහන් කරනවා. නිදන ප්‍රාප්තියටපත් වුණ MW පේමා කුමාරි හාමි මෑණියන්ගේ විශේෂ අරමුණක් බවට පත් කර ගන්නවා. MW පේමා කුමාරි හාමි මෑණියන්ගේ ජීවදාන පින්කම වෙනුවෙන් මේ උතුම් ධර්ම දාන පින්කම සිදු කරන බව. ඊට අමතරව MW දිසානායක පියාණන්, DM ටිකිරි බණ්ඩා පියාණන්, RM මැක්කම්මා මෑණියන්, WM රූපසිංහ පියාණන්, HB දිසානායක ස්වාමි පුරුෂයා, කෝනාර ආර්යසිංහ සොහොයුරා,
විජයානන්ද චන්ද්‍රසේකර සොහොයුරා, එච්.ජී. ප්‍රේමලතා සොහොයුරිය, කපුරු බණ්ඩා දසනායක පියාණන්, කරුණාවතී මෙහෙණියන් යන අයට පින් අනුමෝදන් කිරීම. ඊට අමතරව සෙත් ප්‍රාර්ථනා කරනවා. එම්.ඩබ්ලිව්. පේමා කුමාරි හාමි, යූ.ඩබ්ලිව්. සෝමා කුමාරි හාමි, සී.එන්. බාලුසූරිය යන මෑණිවරුන්ට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම සඳහා මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා පැමිණි සියලු දෙනාටත් ඒ අයගේ පවුල්වල දුවදරුවන්ට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් මේ පින්කමේ උතුම් බලාපොරොත්තු අතර සිහිපත් කරනවා. ඊට අමතරව බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවරව වැඩ සිට අපවත් වී වදාළ දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේට පින් අනුමෝදන් කිරීමත්, රට ජාතිය වෙනුවෙන් ශාසනය වෙනුවෙන් අමිල මෙහෙවරක් කරලා අපවත් වී වදාළ ගෞරවනීය මහා සංඝරත්නයේ සියලු දෙනා වහන්සේටම මේ උතුම් කුසල අනුමෝදන් කරන අතර බෞද්ධ මාධ්‍ය ජාලයේ වත්මන් අධ්‍යක්ෂක අවසරයි බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේටත් බෞද්ධ මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම උතුම් තුනුරුවන්ගේ ආශිර්වාදයේ නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ලැබිලා මේ උතුම් ධර්ම ආගමික ශාසනික සේවාව තව තවත් ඉදිරියට දියුණුවට පත් කරගෙන යන්න මේ කුසල ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පේමා කුමාරි හාමි මෑණියන් ඇතුළු සියලු දෙනා විසින් සිදු කළ උතුම් ප්‍රාර්ථනා සියල්ලම මුදුන්පත් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාට රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා සසරින් එතර වෙන්න ඔබ සියලු දෙනාටම මේ මහඟ කුසල කර්මය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.